අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරන මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාම අරබයි. නැවින් 150ක් මුහුදේ ගිලියයි. සංචරණ සීමා තිබේදී අදත් කොළඹට රථවාහන රැසක්. වාහන පරීක්ෂාවට පොලිසියෙන් නව ක්‍රමවේදයක්. දෙවැනි දිනටත් නිරෝධායන විධි කඩුව පිරිස දහස ඉක්මවයි. රුපියල් 5000 දීමනාව ලබා දීම ඇරඹෙයි. ණය ගනුදෙනුකරුවන්ට සහන සැලසෙන වැඩපිළිවෙලක් මහ බැංකුවේ. කොවිඩ් ආසාදිත තවත් මරණ 43ක් සමග මරණ ගණන 1500 ඉක්මවයි. චීනයේ සිනෝවැක් කොවිඩ් මර්ධන එන්නතටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය. ගිනිගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගැලවුම්කාර සමාගම විසින් නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. නාවික හමුදාව පැවසුවේ ඒ අතරතුර නෞකාවේ 50%ක් පමණ ගිලී ගොස් ඇති බවයි. කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුරින් මුහුදේ නැංගුරම්ලා තිබියදී ඉකුත් මැයි 20 වෙනිදා MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක් වුණා. ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඉන්දිය විරලාරක්ෂක බලකායේ සහයෙන් දින 10කට පමණ පසු ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදී අනාවරණය වුණේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුපත් වීමේ අවධානමක් පවතින බවයි. ඒ හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදු විය හැකි හානිය අවම කර ගැනීමට නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යා බවට එහිදී යෝජනා වී තිබුණා. ඒ අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සභාපතිවරයාට ඇති බලතල ප්‍රකාරව නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට වහම නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දෙනු ලැබුවා. ආපු ටීම් එකේ 3 දෙනෙක් නැවට ඇතුල් වෙලා තිනවා. නැව ගිලන තත්වයට පත් වෙනවායි කියලා මේ නවතම තත්වය. යම් විදියකින් එහෙම නැව ගිලන තත්වයක් ඇති වුණොත් දැන් මේ වගේම පරිසර හානියක් වුණා වගේ තෙල් ටික ගියොත් ලොකු පරිසර හානියක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි සර්ගේ උපදේශ අනුව අද අපි තීන්දුවක් ගන්න වෙනවා මේ නැව ගැඹුරු මුහුදට අරගෙන යනවාද කියන. පොලිටිකල් ඉෂුව එකක් නෑ මේ. පොලිටික්ස් ගාව ගන්න එපා මේක. මොකද්ද අපිට තියෙන ඩැමේජ් එක ඒක නැති කරගන්නේ කොහොමද? ඒක එක්ස්පර්ට්ස්ලා ඉන්නෝනේ මේකේ. දැන් ඒ එක්ස්පර්ට්ස්ලා කවුද? ඒ සංවිධාන වලින් වහාම කියන්න ඕන මෙන්න මේක තමයි රෝඩ් මැප් එක. මේක තමයි විය යුත්තේ කියලා. ඒක තමයි අපිට එතකොට ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි ඒකට ඩිසිෂන් එක දෙන්න ඕන රෙස්පොන්සිබල් ආයතන කීපයක් තියෙනවනේ. ඒ ආයතන වලින් මනටම ඩිසයිඩ් කරන්න මේකට කල යුත්තේ මොකක්ද කියන එක. මේ අනුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගැලවුම්කාර සමාගම අද පෙරවරුවේ නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම ආරම්භ කළා. නෞකාවේ පිටුපස කොටසේ ඇති ජල කාන්දුව හේතුවෙන් මේ වන විට නෞකාව 50%ක් පමණ ගිලී ගොස් ඇති ආකාරයයි මේ. විශේෂයෙන්ම බංකර් තෙල් මේ නැවෙන් පිටතට නොයා තිබීම තමයි තාමත් වැදගත් වෙන්නේ. මොකද මුහුද සහ වෙරළ අපිට ආරක්ෂා කරගන්න ඕනේ. පරිසරය පැත්තෙන් ගත්තොත් තෙල් කාන්දුවක් කියන එක ඇත්තටම අපිට මේ වෙලාවේ අපේ රටක් හැටියට අපිට දරා ගන්න බැරි වෙයි. බෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1500 සීමාව පසු කර තිබෙනවා. ඒ තවත් කොවිඩ් මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කිරීමත් සමගයි. මේ අතර කොවිඩ් රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාවයේ වැඩිවීමක් පෙන්눔 කරන බැවින් රෝහල්වල ඔක්සිජන් සැපයුම ඉහළ දැමීමට පියවරගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මෙම මරණ සිදුව තිබුණේ පසුගිය මැයි 20 වනදා සිට ඊයේ දිනය දක්වා අතර කාලයේදී. ඉන් 7 දෙනෙකු නිවසේදී මිය ගොස් ඇති අතර වැලිකඩ බන්ධනාගාර රෝහලින්ද කොවිඩ් මරණයක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1500 සීමාවත් පසු කර තිබෙනවා. ඊයේ තහවුරු කළ මරණ අතරට
පිරිමි පුද්ගලයන් 31 දෙනෙකු සහ කාන්තාවන් 12 දෙනෙකු අයත්. යම් ප්‍රතිශතයකට ඔක්සිජන් අවශ්‍යතාවය අනිවාර්යෙන් තියෙනවා. මේක අර ඒ රෝගීන්ගේ රෝග ලක්ෂණ, ඒ රෝගීන්ගේ තියෙන අනිකුත් රෝග තත්ත්වයන්, වයස ආදී සියල්ල අනුව තමා මේක තීරණය වෙන්නේ. නමුත් අපිට ලැබිලා තියෙන දත්ත අනුව මීට පෙර කාලවලට සාපේක්ෂව මෙහි අවශ්‍යතාවය වැඩි බව තේරුණ නිසාම ඒ අවශ්‍ය කරන ඔක්සිජන් ලබා දීමේ කටයුත්ත තීව්‍ර කරලා තියෙනවා. රෝගීන්ට ඔක්සිජන් ලබා දීමට නොහැකියාවක් මතුවෙලා නැහැ. ඒ සියල්ලට අවශ්‍ය කරන අමතර තොග සතුව තියෙනවා. දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතින් 2877 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත් අතර විදේශගතව සිට පැමිණි 32 දෙනෙකුද ඒ අතරට අයත්. ගම්පහෙන් 654ක්, කොළඹින් 646ක්, කළුතරින් 281ක්, යාපනයෙන් 148ක්, මඩකලපුවෙන් 121ක්, මහනුවරින් 114ක් වශයෙන් ආසාදිතින් හඳුනාගෙන තිබෙනවා. සෙසු දිස්ත්‍රික්ක 19න් හඳුනාගත් ආසාදිතයන් ගණන 881ක්. මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 1,89,241ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාවකගේ සඳහන් කළා. ඉන් 1,53,371 දෙනෙකු ප්‍රතිකාර සහ නිරෝධායන කාල සීමාව අවසන් කර ඇති අතර සක්‍රීය ආසාදිතයන් ගණන 34,343ක්. සයිනෝෆාම් එන්නතියේ පළමු මාත්‍රාව තවත් පුද්ගලයන් 57,706 දෙනෙකුට ඊයේ ලබා දී ඇති අතර මේ දක්වා එම පළමු මාත්‍රාව ලැබූ සමස්ත ගණන 7,97,205ක්. ස්පුට්නික් V එන්නතියේ පළමු මාත්‍රාව පුද්ගලයන් 17,368 දෙනෙකුට ඊයේ ලබා දීමත් සමග එහි පළමු මාත්‍රාව ලැබූ සමස්ත ගණන 44,189ක් දක්වා ඉහළ ගියා. කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව පුද්ගලයන් 1,272 දෙනෙකුට ඊයේ ලබා දුන් බව වසංගත රෝග විද්‍යාවකගේ සඳහන් කළා. අප සයිනෝෆාම් ආයතනයත් එක්ක ගිවිසුම් ගත වෙලා තියෙනවා. සමස්ත හැටියට මාත්‍රා මිලියන 13ක් ලබා ගැනීම සඳහා පළවෙනි මිලියනය චීනය අපට දෙනුම් දීලා තියෙන ඔය නිෂ්පාදන සමාගම ජූනි මාසේ 6 වෙනිදා නිදහස් කරන්න පුළුවන් කියලා. ඒ වගේම ඊළඟ මිලියනය ජූනි මාසේ 9 වෙනිදා නිදහස් කරන්න පුළුවන් කියලා අපිට දැනුම් දීලා තියෙනවා. චීන රජයෙන් අපිට මාර්තු මාසේ මුල ලක්ෂ 5ක් ආධාර හැටියට ලැබුණා. මැයි මාසේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය දෙනකම් මේක පාවිච්චි කරන්න බැරි වුණා. ලංකාවට මේ එන්නත ගෙනල්ලා ගබඩාවේ තියෙන කාලය තුලදී මේක ගැන මැව්වේ මේ මිනිස්සුන්ට මේ පිළිබඳ මැව්වේ ඉතාම භයානක පින්තූරයක්. මේ එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියට කලින් අනුමැතියක් දීලා මේ රටේ භාවිතා කරන්න මුල් තැනගත්ත විශේෂඥයෝ සියලු දෙනාම පස්සට අඩි දෙකක් ගත්තා. ඔබට කියන්න ඕනේ මේ විශේෂඥ කමිටුවම ස්පුට්නික් එන්නතටයි ඇස්ට්‍රාසෙනිකා එන්නතටයි අනුමැතිය දුන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්න කලින්. මේ ඇති කරපු පීඩනය නිසා මේ අය නිශ්ශබ්දව හිටියා. අපි අවුරුද්දට කලින් මිලියනයක් ලංකාවේ මිනිස්සු එන්නත් කරා නම් අද මේ තියෙන ව්‍යසනය අපේ ලංකාවේ තියෙන්නේ නැහැ. සංචරණ සීමා පනවා තිබියදීත් කොළඹට රථවාහන විශාල සංඛ්‍යාවක් පැමිණීම පාලනය කිරීම සහ එම රථවාහන විධිමත්ව පරීක්ෂාවට ලක් කිරීම සඳහා පොලිසිය අද නව ක්‍රමවේදයක් ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව කොළඹට පැමිණෙන රථවාහන ස්ථාන 56කදී වෙන්කර පරීක්ෂාවට ලක් කරන අතර පරීක්ෂා කිරීම අවසානයේ හඳුනා ගැනීම සඳහා ස්ටිකරයක් ඇලවීම සිදුවනවා. මේ අතර ගත වූ පැය 24 තුළ සංචරණ සීමා සහ නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 1038ක්. COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දිවයින පුරා පනම ඇති සංචරණ සීමා ඉක්ුත් මැයි මාස 29 වෙනි සෙනසුරාදා දැඩි කරනු ලැබුවා. එසේ සංචරණ සීමා දැඩි කරනු ලැබුවද ගෙවී ගිය දින දෙක තුළ කොළඹට පැමිණෙන රථවාහනවල විශාල වශයෙන් වැඩිවීමක් දක්නට ලැබුණු අතර ඒ හේතුවෙන් දැඩි මාර්ග තදබදයක් ඇති වුණා. පොලිසිය සඳහන් කළේ අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දී ඇති අවසරය අවභාවිතා කරමින් බොහෝ පිරිසක් සංචරණ සීමා කඩ කරමින් කොළඹට ඇතුළු වීම මෙම මාර්ග තදබදයට හේතු වූ බවයි. ඒ අනුව කොළඹට පැමිණෙන රථවාහන විධිමත්ව පරීක්ෂා කිරීමට සහ ගණනය කිරීමට පොලිසිය අද නව ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා. කොළඹට ඇතුළු වන ප්‍රධාන පිවිසුම් ස්ථාන 56කදී අද පෙරවරු 6:30 සිට රථවාහන වෙන්කර දැඩි පරීක්ෂාවකට ලක් කිරීම සිදුවන අතර පරීක්ෂාවට ලක් කෙරුණු රථවාහන හඳුනා ගැනීමට ස්ටිකරයක් ඇලවීමද සිදුවනවා. සංචාරණ සීමා බලපෑමට කාලය තුල සංචාරණය වීමට අවසර තිබෙන අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සහ වෙනත් ආයතන වල ලබා දීලා තියෙන අවසරය ප්‍රයෝජනයට ගනිමින් නොයෙකුත් සාවාද්‍ය ලිවිලි ඒ වගේම අත්‍යවශ්‍ය නොවන හේතුන් යාපාමින් මෙය අවභාවිත කරන පිරිස් සොයා ගැනීම සඳහා තමයි විශේෂයෙන්ම වැඩපිළිවෙල දියත් කරලා තියෙන්නේ. ඒ අනුව අද දවසේත් සෑහෙන වාහන ප්‍රමාණයක් කොළඹට ඇතුල්ලා තියෙනවා. සෑහෙන වාහන ප්‍රමාණයක් මාර්ග බාධක වලින් හරවලා ආපසු යවලා තියෙනවා.
මෙම නව ක්‍රමවේදයට රථවාහන පරීක්ෂාවට ලක් කිරීම හේතුවෙන් කොළඹට ඇතුළු වන ස්ථානවල අද පෙරවරුවේ සිටම දක්නට ලැබුණේ දැඩි මාර්ග තදබදයක්. එව්වට පස්සේ ආපහු මෙතන නම් කියලා ස්ටිකර් ඉවරයි. කිසි පිළිවෙලක් නැහැ වැඩවල. අපිට මේ බැංකු නිලධාරී මේක හරියට ස්ටිකර් එක ගහන්න නැති හින්දා අපිට මේ දෙවෙනි පාර එන්න උනා. දැන් බැංකු අරින්න ඕනේ අපිට. මේවා කම්ප්ලීට් කරන් දාන්න හරියට ඕගනයිස් කරලා නැහැ මේක. නිකන් ඩොක් කරන්නේ නිකන් චෙක් කරන්නේ නැහැ නිකන් බොරුවට නේ. අය හමාර ඉන්නා පොලි. නිකන් බොරු වැඩක් කරන්නේ මේ. හොස්පිටල් මේ හොඳයි වැඩ පිළිවෙල හොඳයි ඇත්තට. නරක නෑ ඉතින් පහසුතාවවල ඉතින් ඉඳ දරාගෙන අපි වැඩ ටික කරගන්න දැනගන්න ඕනේ. මිනිස්සුන්ට විනයක් නෑ පාරේ යන්න. ඉතින් ආයතන ප්‍රධානීත් හිතන්න ඕනේ මීඩියා ටීමේ දේ ගැන. අත්‍යවශ්‍යම දේවල් වලට වෙලාවට යන්න ඕනේ ඇත්තට තරක් වෙවි ඉන්නවා. මේ අතර ගත වූ පැය 24 තුළ සංචරණ සීමා සහ නිරෝධායන රීතීන් කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 1038ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය පැය 24 කාල පරිච්ඡේදය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයන් 1038 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ නගරයට ඇතුළු වන ස්ථාන ආශ්‍රිතව විශේෂ මාර්ග බාධක ක්‍රියාත්මක වෙනවා. මේ මාර්ග බාධකවලදී වාහන පරීක්ෂා කිරීමෙන් අනතුරුව එක් දිනකට පමණක් වළංගු වන ස්ටිකරයක් නිකුත් කරනු ලබනවා. මෙය ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක වීමට නියමිතයි. නමුත් අද දිනේ අලවන ලද ස්ටිකරයක් වළංගු වන්නේ අද දිනයට පමණයි. ඊයේ දිනේ පෙරේදා දිනේ එහෙම කොළඹට ඇතුළු වෙන වාහන සංඛ්‍යාව දිහා බැලුවට පස්සේ මේ පනවල තියෙන මට්ටමේ සංචරණ සීමාවක් අපිට අර අපේක්ෂිත මට්ටමේ ප්‍රතිඵල ගෙනල්ලා දෙනවද? ප්‍රශ්නයක් තියෙනවා. නමුත් හොඳට බැලුවොත් මේක ලැබිච්ච එක ලොකු දෙයක්. මාධ්‍ය සහ විරුද්ධ දේශපාලන පක්ෂ සහ ජනතාව මේකට සහයෝගය දක්වනවා මදි. ඒක ලොකු ප්‍රශ්නයක්. මිනිසුන්ට කියන්නේ නැහැ. ඔයගොල්ලෝ යන්න එපා. ඇතුළට වෙලා ඉන්න නැහැ. අනිත් ඔක්කොම අල්ලලා ඉදිරිපත් වෙලා කියන්න ඕනේ. රතුවිර පයින්න ඕන්න මෙන්න වගේ හිටියේ එහෙම කෙරුවේ නැත්නම් මෙලහට ලොකු ප්‍රශ්නයක සිටින්න තිබුණා. ඒක ලොකු දෙයක්. මේක සාර්ථකව කරන්න නම් මේ රෝගීන් හමායාම කර යුතුයි. ඒකින්ද මේ ටෙස්ටිං ප්‍රමාණය අඩු කරන්න හොඳ නෑ. විද්‍යාත්මක පදනම තමයි මේක තියෙන අවස්ථාවේදී ටෙස්ටිං ඒ විදිහටම යන්න ඕනේ. රෝගීන් වැඩි හරියක් තාම රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. වහපු එකේ උඩරම ප්‍රයෝජනෙ ගන්න ඕනේ. ටෙස්ටිං ප්‍රමාණය අඩු කරන්න හොඳ නෑ. ලොක්ඩවුන් එකක් තියෙනකොට කැලණි පාලිමෙන් පෙන්වන්නේ වාහන පොලිම. එතකොට ඒකේ ආම්බුලන්ස් ඇන්ටිජන් ටෙස්ට් කරනවා නම් එතකොට පොලිමෙන් භාගයක්ම ඉබේම නවතිනවා. මේ අතර සමුද්‍රලාභීන් අඩු ආදායම්ලාභීන් සහ කොවිඩ් වසංගතය හේතුවෙන් ආදායම් අහිමි වූවන් සඳහා රජය මගින් ලබා දෙන රුපියල් 5000 දීමනාව බෙදා දීම අද ආරම්භ වුණා. මේ අතර COVID-19 වසංගතයේ තෙවන රැල්ල හේතුවෙන් බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන්ට සහන ලබා දෙන ලෙස බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුවලට සහ බලපත්‍රලාභී විශේෂ බැංකු වෙත ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව ලබා දිය යුතු සහනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විශේෂ උපදෙස් මාලාවේ දැක්වෙන්නේ 2021 මැයි 15 වන දින සිට සක්‍රීය කාණ්ඩයේ පැවති ණය පහසුකම් සඳහා මුල් මුදල හෝ ණය පොලිය යන කොටස් දෙකම අයකර ගැනීම අගෝස්තු 31 දක්වා කල් දැමිය යුතු බවයි. එසේම අක්‍රීය ණය පහසුකම් සඳහා වන සියලුම අයකර ගැනීමද අගෝස්තු 31 දක්වා කල් දැමිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා. එමෙන්ම 5 ලක්ෂයකට අඩු චෙක්පත්වල වළංගු කාලය ජූනි 30 වෙනිදා දක්වා දීර්ඝ කර ඇති අතර කෙටි කාලීන චක්‍රීය ණය පහසුකම් පියවීම සඳහා අගෝස්තු 31 දක්වා අවස්ථාව ලබා දිය යුතු වනවා. මෙම සහන යෝජනා ක්‍රමය සඳහා ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන ණය ගනුදෙනුකරුවන් ජූනි 21 වන දින හෝ ඊට පෙර ලිඛිතව හෝ විද්‍යුත් මාර්ගයෙන් ඉල්ලීමක් කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. කෙසේ වෙතත් ජූනි 21 වෙනිදායින් පසුවද පිළිගත හැකි හේතුවක් මත ප්‍රමාද වී ඉදිරිපත් කරන ඕනෑම ඉල්ලීමක් බාර ගන්නා ලෙසද බලපත්‍රලාභී බැංකුව වෙත ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී තිබෙනවා. චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොවිඩ් මර්ධන එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඊයේ අනුමැතිය ලබා දුන්නා. එම සංවිධානයේ අනුමැතිය හිමි වූ දෙවන චීන කොවිඩ් මර්ධන එන්නත සිනොවැක් එන්නතයි. ආරක්ෂාව සබරත්වය සහ නිෂ්පාදනය සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව චීනයේ සිනොවැක් කොවිඩ් මර්ධන එන්නත හදිසි භාවිතයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වුණා. සිනොවැක් එන්නත මගින් තදබල රෝග ලක්ෂණ සහ රෝහල්ගත කිරීම 100%කින් වළක්වාගත හැකි බව අධ්‍යයනයකින් හෙළි වී තිබුණා.
වයස අවුරුදු 18ට වැඩි අය සඳහා සුදුසු බවට නිර්දේශ කර ඇති මෙම එන්නත දැනටමත් රටවල් කිහිපයක් භාවිත කරනවා. සිනොවැක් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන සති දෙකත් හතරත් අතර කාලයක් තුළ දෙවැනි මාත්‍රාව ලබාගත යුතුයි. චීන සෞඛ්‍ය විශේෂඥයන්ගේ සහාය ඇතිව පාකිස්තානයේ නිපද වූ පළමු කොවිඩ් මර්ධන එන්නත නිල වශයෙන් ඉදිරිපත් කළා. තනි මාත්‍රාවකින් යුත් මෙම එන්නත නම් කර තිබෙන්නේ පාක් වැක් යනුවෙන්. අනුමැතියලත් කොවිඩ් මර්ධන එන්නත් මිශ්‍ර කිරීමට සහ ගැලපීම් කිරීමට ඉඩ ලබා දෙන බව ප්‍රතිශක්තිකරණය පිළිබඳ කැනේඩියානු ජාතික උපදේශන කමිටුව පවසනවා. ඒ අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව වශයෙන් ලබාගත් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් හෝ මොඩර්නා එන්නත ලබාගත හැකි බව සඳහන්. එක්සත් රාජධානියෙන් ඊයේ කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වී තිබුණේ නැහැ. ඉකුත් වසරේ ජූලි 30 වනදාට පසුව එරටින් කොවිඩ් මරණයක් වාර්තා වූ පළමු දිනය වන්නේ ඊයේ දිනයයි. කෙසේ වෙතත් ඉන්දියාවෙන් මුල්වරට හඳුනාගත් වෛරස ප්‍රභේදය එක්සත් රාජධානියේ පැතිර යාම හේතුවෙන් දෛනික ආසාදිතයන්ගේ සුළු වැඩිවීමක් දක්නට ලැබුණා. ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 17 කෝටි 19 ලක්ෂ ඉක්මවා ඇති අතර වසංගතයෙන් ලෝ පුරා සිදු වූ මරණ සංඛ්‍යාව 35 ලක්ෂ 75000කට අධිකයි. විරාමයකින් අනතුරුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. තවත් පුවත් කිහිපයක් දැන්. නීත්‍යානුකූල නොවන ලෙස එකලස් කළ ව්‍යාජ අංකතහඩුවක් සහිත ජීප්‍රතියක් භාවිත කළ කඩුවෙල නාගරික මන්ත්‍රීවරයෙකු කොළඹ අපරාධ කොට්ටාශය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අදාළ නාගරික මන්ත්‍රීවරයා අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිත බවයි. මෙම ජීප්‍රතිය වසර 5කට ආසන්න කාලයක් මොහු විසින් පාවිච්චි කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් විමර්ශනය කර අදාළ නාගරික මන්ත්‍රීවරයාට එරෙහිව නඩු පැවරීමට නියමිතව තිබෙනවා. බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක දෙවන මහලිය සේප්පුවකින් රුපියල් 3 කෝටි 6 ලක්ෂයකට අධික මුදලක් සොරකම් කිරීමට අදාළව කිරුළපන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙනුණා. කොළඹ දකුණු අපරාධ කොට්ටාශ නිලධාරීන් කිරුළපන ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමවලදී අනාවරණ වූ කරුණු මත පාදුක්ක ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක එම සේප්පුව සංගවා තිබියදී විදේශ මුදල් තොගයක් රන් බහඬ චෙක්පත් සමග සොයාගෙන තිබෙනවා. පනව ඇති සංචලන සීම අතරතුර මත්පැන් හල් වසාදමා ඇති පසුබිමක මත්පැන් අලෙවි කිරීමේ සහ මත්පැන් නිෂ්පාදනයේ නිරත වූ පුද්ගලයෙකු හෝමාගම පිටිපන ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. හෝමාගම පොලිස් නිලධාරීන් ඊයේ පස්වරුවේ සිදු කළ වැටලීමකදී මත්පැන් නිපදවීමට යොදාගත් ගෝඩා පිරවූ බැරල් 8ක් සහ ගෝඩා ලීටර 960ක් සොයාගෙනුණා. ගල්කිස්ස සුගත ධර්මායතනින් ක්‍රියාත්මක පන්සලෙන් ගමට වැඩසටහන යටතේ සංචලන සීමා හමුවේ අපහසුතාවයට පත්ව සිටින ජනතාවට මඤ්ඤොක්කක් බෙදා දීම පසුගියදා සිදු කෙරුණා. ගල්කිස්ස සුගත ධර්මායතන අධිපති පූජ්‍ය මොරකැටියාරේ සුමනනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වුණා. තවත් ප්‍රවෘත්ති මේ විරාමයෙන් අනතුරුව. රටට අවැසිම අවස්ථාවේ ජනතාව වෙනුවෙන් පෙරට එන මනුසත් දෙරණ ජාතික ක්‍රියාන්විතයේ 16 වෙනි දිනය අදයි. සංචරණ සීමා හේතුවෙන් දුෂ්කරතාවයට පත් ජනතාව සොයා මනුසත් දෙරණ සහ ඩයලොග් සහන ක්‍රියාන්විතය අදත් දිවයින පුරා යමින් මනුෂ්‍යත්වයේ දෑත් දිගු කළා. කොවිඩ් ව්‍යාප්ති සමයේ රජයේ රෝහල් වෙත අවශ්‍ය උපකරණ බෙදා දීමේ මනුසත් දෙරණ ඩයලොග් ක්‍රියාන්විතය අද ක්‍රියාත්මක කෙරුණේ අකුරණ ප්‍රාදේශීය රෝහල ආවරණය කරමින්. මනුසත් දෙරණ සහ ඩයලොග් ආයතනය මගින් සිදු කරන ප්‍රජා සත්කාරක සේවයක් ලෙස කොවිඩ් රෝගීන් පමණක් සිටින රෝහලකට මෙවැනි පරිත්‍යාගයක් ලැබීම මා ඉතා අගය කොට සලකනවා. කොවිඩ් පළවෙනි රැල්ලේදීත් මනුසත් දෙරණ මගින් අපිට මේ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දුන්නා. ඉදිරියටත් කරගෙන යාම පිළිබඳව හදපිරි ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමනවා. මේ අතර දිවයින පුරා ක්‍රියාත්මක සංචලන සීමා හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින ජනතාවට උපකාර කෙරෙන මනුසත් දෙරණ ක්‍රියාන්විතය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන අතර විහාරස්ථාන සහ දේවස්ථාන වෙත වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් බෙදා දීම අදත් සිදු කෙරුණා. මනුසත් දෙරණ ඩයලොග් ආයතනයත් සමග එක්ව මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඉදිරියටත් සිදු කිරීමට නියමිතයි. දෙදහස් 24 වසරේ සිට 2031 වසර දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන ප්‍රධාන තරගාවලි කාලසටහන ඊයේ නිල වශයෙන් නිවේදනය කළා.
එහිදී 2027 සහ 2031 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව 14ක් දක්වා වැඩි කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. 2027 සහ 2031 දින ලෝකුසලන තරඟාවලිය කණ්ඩායම් 14කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට තීරණය කිරීමත් සමග එක් තරඟාවලියකදී පැවැත්වෙන තරඟ සංඛ්‍යාව 54ක් දක්වා ඉහළ දමා තිබෙනවා. 2024 වසරේ සිට 2020 ලෝක කුසලාන තරඟාවලිය වසර දෙකකට වරක් පැවැත්වීමට නියමිත අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ 2020 ලෝක කුසලානයේ සඳහා සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව 20ක් දක්වා වැඩි කෙරෙන බවයි. ඊට අමතරව 2025 සහ 2029 වසරවලදී කණ්ඩායම් 8කගේ සහභාගීත්වයෙන් ශූරයන්ගේ කුසලාන තරඟාවලිය පැවැත්වීමටද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. මේ අතර හිටපු කෙටිතුර ධාවන ශූර උසේන් බෝල්ට් විසින් පිහිටුවා තිබූ වසර 18ක් පැරණි වයස අවුරුදු 18න් පහළ පිරිමි මීටර් 290 ලෝක වාර්තාව බිඳ දැමීමට ඇමරිකානු ජාතික එරියන් නයිටන් ඊයේ සමත් වුණා. 17 වෙනිදා එරියන් නයිටන් ඇමරිකාවේ පැවති මල්ල ක්‍රීඩා තරඟාවලියකදී පිරිමි මීටර් 290 තප්පර 20.11කින් නිම කරමින් 18න් පහළ මීටර් 290 ලෝක වාර්තාව අලුත් කළා. එරියන් නයිටන් එලෙස බිඳහෙළුවේ තප්පර 20.13කින් මීටර් 290 නිම කරමින් 2003 වසරේදී උසේන් බෝල්ට් තබා තිබූ වාර්තාවයි. මේ අතර කාන්තා 2020 තුන්ගිරියව් ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීමේ සටහනේ 7 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමත්ව තිබෙනවා. ඇය මීට පෙර එම ශ්‍රේණිගත කිරීමේ සටහනේ පසු වුණේ 9 වන ස්ථානයේයි. ඒත් සමගින් අද දෙරණ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය බින්දිමාවට පත් වෙනවා. සුබ දවසක්.